11 ආදරණීය පුතේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණමිතික පාඩමේ අපිට තියෙනවා ත්‍රිකෝණමිතික වහු පාවිච්චි කරලා ගැටලු විසඳන්න. මේ ටික ඉගෙන ගන්න කලින් පුතේ ඔයාගේ පෙළ පොතේ තුන්වෙනි කොටස හම්බෙලා තියෙනවනම් තුන්වෙනි කොටස ගන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් පොත් කඩවල තියෙනවා ගුණන වගු කියලා ගුණිත වගු කියලා જાතියක්. ඕක ගොඩක් පොත් සාප්පුවල ඉන්න කට්ටිය ඉංග්‍රීසියට දන්නේ නැහැ. ඕක ගුණිත වගු කියලා ඉල්ලන්න එපා. ලඝු ගණක පොතක් දෙන්න කියන්නකො. එතකොට එයාලා දෙනවා. රුපියල් 10ක් හරි 20ක් හරි පොඩි ගාණක් තමයි වෙන්නේ. හරි. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ ගුණිත වගු යටතේ තියෙන ත්‍රිකෝණමිතිය යටතේ තියෙන ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරන්න කලින් පොඩි කාරණා ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපි දන්නවා මේ විදිහේ අපි කෝණ මනින්න ඉගෙනගෙන තියෙන ඒකකය තමයි මොකද්ද? අංශකය. ඉතින් මේකට කියන අංශකය කියලා. අංශකය කියන්නේ අංශක එකක් 60කට බෙදුවට පස්සේ අංශක එකක් 60කට බෙදුවට පස්සේ අපි මේකට කියන කලා එකක් කියලා. මොකද්ද කියන්නේ? කලා එකක් කියලා. හරි? අංශකයක් 60කට බෙදුවාම අපි කියනවා කලා එකක් කියලා. අංශකයක් 60කට බෙදුවාම අපි කියනවා කලා එකක් කියලා. කලා එකක් 60කට බෙදුවාම අපි කියනවා විකලා එකක් කියලා. හරි? විකලා එකක් 60කට බෙදුවාම කියන්නේ මොකක්ද කියලා අහන්න එපා. හරි? අංශකයක් 60කට බෙදුවාම කියනවා අපි කලා එකක් කියලා. කලා එකක් 60කට බෙදුවාම අපි කියනවා විකලා එකක් කියලා. අපිට විකලා කියන එක අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ අංශක සහ කලා. කලා එක කියන්නේ මෙහෙමයි. එක කියලා ලියලා මේක මේ උඩින් ඩෑෂ්. කලා එක. හරි? කලා දෙක කියන්නේ අංශ දෙක ලිව්වා අංශක බිඳුව වගේ දානවා වගේ උඩින් පොඩි ඇලයිරක් ගන්නවා. මම හිතන්නේ පැහැදිලි ඇති. එහෙනම් පුතාලා ලියන්න මාතෘකාව මොකද්ද? ත්‍රිකෝණමිතික වගු භාවිතය. ත්‍රිකෝණමිතික වගු භාවිතය. ත්‍රිකෝණමිතික වගු භාවිතය. හරි. හරි. අංශකයයි කලා එකයි කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලිද? ඊළඟට ලියන්න පොතේ මාතෘකාව සයින් වගු භාවිතය. සයින් වගු භාවිතය. සයින් වගු භාවිතය. සයින් වගු භාවිතය. සයින් වගුව භාවිතය. සයින් වගුව භාවිතය. හරි. සයින් වගුව භාවිතය. දැන් පුතාලගේ අච්චු පොතේ හරි අර කිව්ව ගුණිත වගු පොතේ හරි පුතේ බලන්න තියෙනවා සයින් වගුව කියලා එකක්. සයින් වගුව කියන එක පෙන්නනවා. සර් කියන එක පැහැදිලිව කරන්න. එතකොට මේ පාඩම බොහොම සරල පාඩමක් පුළුවන් වෙනවා. හරි? සයින් වගුව පෙන්නනවා. හරි. දැන් ඊළඟ අපි පුතා සයින් වගුව පාවිච්චි කරලා එක් කෝණයගේ හොයන්නයි අපි යන්නේ. හරි? සයින් වගුව පාවිච්චි කරලා එක් කෝණයගේ හොයන්න තමයි අපි දැන් යන්නේ. උදාහරණයක් සර් බෝඩ් එකේ දීලා තියෙනවා සයින් 35යි කලා 28යි අගේ සොයන්න කියලා. මෙතනදී පුතේ කරන්නේ මෙහෙමයි. ඔයාගේ සයින් වගුවේ බලන්න මෙහෙම තියෙනවා. කොටස් මේක තුනකින් සමන්විත වෙනවා. මොකද්ද? මේ පැත්තට යනවා බලන්න අංශක බිඳුවෙන් පටන් අරගෙන 1 2 3 4 5 ඔය විදිහට යනවා. බලන්න ඔයාගේ සයින් වගුවේ තියෙනවා. දැන් අපිට බලන්න ඕනේ සයින් අංශක 35. මේ පැත්තෙන් යන්න පුතේ අංශක 35. මෙන්න අංශක 35. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා කලා 10 20 30 40 ඔය විදිහට තියෙනවා. ඒකින් යන්න කලා 20 ගාන. 20 ගාවට ගිහලා මෙහෙම පල්ලෙහාට එනවා. මේක පුරුදු වෙනකම් මෙහෙම රුල තියාගන්න මෙහෙම පල්ලෙහාට එන්න. බලන්න මෙතන තියෙන අගේ කීයද කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අර ලඝු පොතේ වගේම මධ්‍යේන අන්තරය කියලා. මධ්‍යේන අන්තරය.
මධ්‍යේන අන්තරය. බලන්න ඒක දැන් අපිට ඕනේ 28. කලා 20 බැලුවා ඊළඟට මධ්‍යේන අන්තරයෙන් 8න් පල්ලෙහාට එන්න. බලන්න ඔය විදිහට දැන් තනියම බලන්න කොහොමද එන්නේ කියලා. තනියම බලන්න. හරි පුතේ දැන් එන පුතාලා බලන්න ඇති බලන්න අංශක 35 කලා 20 එනවා අංශක 35 කලා 20 එනවා බලන්න මංගාවත් මේ තියෙන ඔයාලගේ වෙන පොතේ තියෙන එකමයි අංශක 35 කලා 20 එනවා බලන්න බිංදුවයි දශම බලන්න අනිවාර්යෙන් කීයයි දශම කියලා බිංදුවයි දශම 7යි බිංදුවයි දශම 5යි 7යි 8යි 3 කියලා එනවා බිංදුවයි දශම 5යි 7යි 8යි 3 කියලා එනවා. ඊට පස්සේ ඒකෙම බලන්න මධ්‍යනාන්තරයේ කීයද බලන්න අපි 8. මධ්‍යනාන්තරයේ 8 එනවා කීයද? 35 8 එනවා වෙනදා කීයද? 19යි කියන්නේ. දැන් ඉතින් sin අංශක 35යි කලා 28යි යගේ ගන්නවා කොහොමද? බිංදුවයි දශම 5යි 7යි 8යි 3ට පුතේ එකතු කරනවා අර 19. අපි දන්නවා 9යි 3යි 12යි දෙක එකක් ඉතිරි 8යි 1යි 9යි 1යි 10යි. 7යි 1යි 8යි උත්තරේ එනවා බිංදුවයි දශම 5යි 8යි බිංදුවයි 2 කියලා. හරි මම හිතන්නේ බලපු විදිය පැහැදිලි ඇති. ඕක ගානක් කරා කියලා පුළුවන් වෙන්නේ නැහැ. දැන් ගණන් කීපයක් සර් බෝඩ් එකේ දාන්නම් ගණන් 10ක් විතර ඒ 10 සයින් බලන හැටි සයින් ලොගෝ භාවිතයෙන් අගය වෙන හැටි වගේ උදාහරණ පැහැදිලිව බලන්න. හරි පුතේ එහෙනම් ලියන්න මෙහෙම ලියලා මේ කරන් ටික හදන්න ලියන්න පහත දැක්වෙන එක් අගය 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 සයින් වගුව භාවිතයෙන් සොයන්න. පහත දැක්වෙන එක් අගය සයින් වගුව භාවිතයෙන් සොයන්න. පහත දැක්වෙන එක් අගය සයින් වගුව භාවිතයෙන් සොයන්න. හරි සර් බෝඩ් එකේ ගණන් 5ක් දාලා තියෙනවා. ගණන් 5ක් තියෙනවා. ලියාගෙන කරන්න බලන්න. බෝඩ් එකේ දැන් අර උදාහරණෙත් දාලා තියෙනවා. ඒ උදාහරණෙත් බලලා හොඳට කල්පනා කරලා පුතේ කරන්න බලන්න. හරි. පුතාලා එන වීඩියෝ එක නවත්තලා හරියට කරන්න ඇති. එහෙනම් අපි බලමු. පළවෙනි එකේ තියෙන පුතේ sin 28යි අංශක 43යි. දැන් මේ තීරුවෙන් පල්ලෙහාට එනවා 20 ගාන. අංශක 20. ඇවිල්ලා මෙහෙම රූල තියාගෙන බලනවා. කලාවල අංශක කලා 40. කලා 40 ගාවින් පල්ලෙහාට මෙහෙම එනවා. බලනවා එතන තියෙන අගය කීයද කියලා. ඊට පස්සේ මධ්‍යනාන්තර තීරුවේ 3 පල්ලෙහාට එනවා කීයද කියලා. අන්න ඒ අගයන් දෙක අපි මොකද කරන්නේ? එකතු කරනවා. දැන් බලමු සර් බලන්න. හරි. sin ලෝගයේ බලන sin අංශක 20 කලා 40. බලන්න sin අංශක 20 කලා 40. හරි 40 ගාවින්ම හරියට පල්ලෙහාට එන්නේ. වැරදිලා නම් ඔයා 40 ගාවින් නෙමෙයි පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ බලන්න. අර ලඝු වල වරද්ද ගන්න ඕනේ 30 පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අගේ තියෙනවා 0.3යි 5යි 2යි 9 කියලා. 3යි 5යි 2යි 9. මධ්‍යනාන්තර තීරුවේ 3න් පල්ලෙහාට එනවා. මධ්‍යනාන්තර තීරුවේ 3න් පල්ලෙහාට ආපුවම තියෙනවා කීයද? කීයද? 8ක් නේද? ඔව් 8ක්. දැන් ඉතින් පළවෙනි එකේ උත්තරේ එනවා 0.3යි 5යි 2යි 9ට එකතු කරන්න ඕනේ 8ක්. ඉතින් 8ක් එකතු කරනවා 9යි 8යි 17න් 7 එකක් ඉතිරි 1යි 2යි 3යි
5යි 3යි 0.3යි 5යි 3යි 7යි කියලා එනවා. ඔය විදිහට තමයි අපි පළවෙනි ගැටලුව විසඳගන්නේ. හරි මම හිතන්නේ පැහැදිලි ඇති. ඊළඟ පුතේ දෙවෙනි ගැටලුවේ තියෙනවා ඔය විදිහටමයි බලන්නේ කිසි වෙනසක් නැහැ. හරි. ඊළඟට අපි යනවා පුතා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙනවා කොහොමද? තුන්වෙනි ගානේ තියෙනවා කොහොමද? අංශක 33 කලා 26. අංශක 33 බලනවා ඉස්සෙල්ලා. අංශක 33 බලනවා අපි කලා 30 අංශක 33 කලා 26 කලා 20 ගාවෙන් පල්ලෙහාට එනවා. බලනවා අංශක 33 කලා 20 ගාවෙන් පල්ලෙහාට එද්දී තියෙනවා කීයද? අංශක 33 කලා 20 ගාවෙන් පල්ලෙහාට එද්දී තියෙනවා 0.54යි 0.54යි අපිට බලන්න ඕනේ කලා 26 මධ්‍යනාන්තරේ 6න් පල්ලෙහාට එන්නේ. බලන්න 33 6න් පල්ලෙහාට එද්දී තියෙනවා කීයද? 15යි. හරි. ඉතින් තුන්වෙනි එකේ එකතු කරනවා කීයද? 0.54යි 95ට 15. 5යි 10යි බිංදුව දෙන්න එකක් ඉතිරි 9යි 1යි 10යි 1යි 11යි එකක් ඉතිරි 4යි 1යි 5යි උත්තරේ එනවා 0.5යි 1යි බිංදුව කියන. හරි. ටුක්ටක් බලන්න සර්ට පොඩ්ඩක් පේනවනේ ෆෝන් එකකින් බලන්න. එතකොට සමහරක් කියව පොඩ්ඩක් මාරු වෙලා පෙනෙන්න පුළුවන්. එයන්ට පුතා අපිට බලන්න. ඔබ කියපු ක්‍රමයේ ඔළුවට ගන්න ඊට පස්සේ කරන්න. හරි. මට යම් එකක් කොහක් හෝ වැරද්දක් වෙලා තිබ්බොත් පල්හැය කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී නිවැරදි කරනවා. හරි. ඊළඟට බලන්න තියෙන්නේ අංශක 17 කලා 58. අපි අංශක 17 කලා 50 බලමු. බලන්න පුතේ. අංශක 17 කලා 50 තියෙනවා. හරි. බලන්න අංශක 17 කලා 50 තියෙනවා 0.0 0.30යි 62. හරි. මධ්‍යනාන්තර තීරුවේ කලා 58 කියපුවාම අපි බලන්න ඕනේ මධ්‍යනාන්තර තීරුවේ කලා 8. 17 කලා 8 අපි බලනවා. 17 කලා 8 අපි දෙනවා 22යි කියන. ඉතින් හතරවෙනි ගාන 0.3යි 2ට එකතු කරනවා 22. 2යි 2යි 4යි 6යි 2යි 8යි 0.3යි. උත්තරේ එනවා 0.3යි 0.8යි 4 කියලා. 0.3යි 0.8යි 4 කියලා. හරි. ඒකත් පුතේ හරියට ගිහිලා හදාගන්න. හරි. ඊළඟට තියෙනවා කීයද? අංශක 39යි කලා 14. අංශක 39යි කලා 14. අංශක 39 කලා 10 බලලා මධ්‍යනාන්තර තීරුවේ 4 බලලා එකතු කරනවා. ඉතින් අංශක 39 කලා 10 එනවා කීයද? 0.63යි 16 කියන. 63යි 16. ඊළඟට බලන්න ඕනේ මධ්‍යනාන්තර තීරුව අපිට කීයද? 4. මධ්‍යනාන්තර තීරුවේ 4 එනවා 9යි කියලා. ඉතින් පස්වෙනි ගානේ මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. 0.63යි 16ට එකතු කරනවා 9යි. 6යි 9යි 15යි 5 එකක් ඉතිරි 1යි 1යි 2යි 3යි 6යි. 0.63යි 25 කියලා එනවා. එහෙනම් දැන් පුතාලට සයින් වගේවත් දුන්නේ සයින් වගුව භාවිතයෙන් කෝණයක විශාලත්වය හොයන්න පුතේ දාන්න. එකක් හරි වැරදි නම් ආයෙ මුල ඉඳන් තනියම ඔක්කොම ටික කරන්න. හරි.
බලමු එහෙනම් ඊළඟ කොටස කොහොමද වෙන්නේ කියලා. හරි ගොල්ලෝ. ඊළඟට අපි හොයන්න යන්නේ සයින් නගයට අදාළ තීටා කෝණය යන්නේ. ඒ කිව්වේ අර කරපු වැඩේ අනිත් පැත්ත. කෝණයක අගය දුන්නට පස්සේ කෝණයේ විශාලත්වය හොයන එක තමයි දැන් කරන්නේ. හරි. උදාහරණයක් ඇටියට දීලා තියෙන sin θ සමානයි 0.4374. දැන් පුතේ බලන්න ඔයාගේ sin වර්ගයේ 0.4374 හෝ ඊට සමාන අගයක් තියෙන්නේ කොහෙද? හරි. බලන්න පුතේ එනවා. sin වර්ගයේ බලන්න ප්‍රකෘති sin කියන එකේ බලන්න 0.43යි හොඳට බලන්න 43යි 74 බලන්න පුතේ 43යි 74 නෑ 43යි 48 තියෙනවා කොහෙද තියෙන්නේ 43යි 48 බලන්න 0.43යි 48 තියෙන්නේ කොහෙද තියෙන්නේ බලන්න 43යි 48 කොහෙද තියෙන්නේ අංශක 26 බලන්න කලා කීයද තියෙන්නේ කියලා කලා කීයද අංශක 26 කලා බිඳුවෙන් පල්ලෙහාට ආපුවාම තියෙනවා 43යි 48 දැන් 43යි 74ට කීයක් මදිද අඩු කරලා බලනවා මේ 43යි 74න් අඩු කරනවා 0.43යි 48 හරි 14න් 8ක් ඇවිල්ලා 6යි මෙතන 6 වෙනවා 6න් 4ක් ඇවිල්ලා 2යි 3න් 3ක් බිඳුවයි 4න් 4ක් බිඳුව 26ක් මදි බලන්න 26 හෝ ඒ පේලියම බලන්න ඒ පේලියම කිව්වේ 26 බලාගෙන ඉන්න 26 බලන්න මධ්‍යන අන්තර තීරය 26ක් බලන්න 26ක් තියෙනවා 26 හෝ 26ට අඩු බලන්න 26 හෝ 26ට අඩු කියපුවා වෙනවා කීයද පුතා කලා 23ක් එනවා 23ක් එනවා කලා 23 නෙවෙයි 23ක් එනවා මොකේද ඒ තියෙන්නේ කලා 9 තියෙන්නේ මම ආයෙ විස්තර කරනවා බලන්න 43 0.43යි 74 නැත තියෙන්නේ 0.43යි 48 කොහෙද තියෙන්නේ අංශක 26 කලා බිඳුවේ තියෙන්නේ දැන් අපිට මදි තව 26ක් 26 හෝ 26ට අඩු එක බලනවා 26 හෝ 26ට අඩු එක බලන්නේ කොහෙද මධ්‍යන අන්තර තීරුවේ 26ට බෑ 26ට අඩු එක තියෙනවා 23 කොහෙද තියෙන්නේ මධ්‍යන අන්තර තීරුවේ කීයද කලා 9 එහෙනම් දැන් අරකට අදාළ උත්තරේ ටීට ගන්න පුළුවන් කොහොමද අංශක 26යි කලා බිඳුවට එකතු කරනවා කීයක්ද අංශක ලියුනේ කලා බිඳුවට එකතු කරනවා කලා 9 ඉතින් අංශක 26යි බිඳුවයි 9යි එකතු කරපුවාම 9යි උත්තරේ එනවා අංශක 26යි කලා 9යි කියලා. හරි මම හිතන්නේ පුතාලට පැහැදිලි ඇති. අපැහැදිලි නම් බැරි වෙලාවක් ආයෙ පාරක් ඔය විදිහටම කරන්න. හරි ආයෙ පාරක් පියවරෙන් පියවර බලන්න සර් කලේ කොහොමද කියන්නේ. එහෙනම් ඔය ටික කරලා බෝඩ් එකේ දාන ගණන් ටික කරන්න. හරි ගොල්ලෝ එහෙනම් සර් බෝඩ් එකේ ගණන් 5ක් දාලා තියෙනවා. ගණන් 5 ලියාගෙන කරන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මේක තුන්වෙනි වාරේ පාඩමක් කියලා පළවෙනි වාරේ දෙවෙනි වාරේ නැති අය දුක් වෙන්න එපා. මේ පාඩම හරියට කරගන්න විභාගෙට ලකුණු 10ක් හම් වෙනවා. හරි කලින් වීඩියෝ ටික එකින් එක බලලා ගණන් ටික හරියට කරගන්න. එතකොට විභාගෙට එන්න ගන්නට උදව්වක් වෙයි. හරි එහෙනම් පුතේ ගැටලු ටික ලියාගෙන ඉස්සරහට බලන්න. හරි පුතේ එහෙනම් පුතාලා ලියාගෙන ගණන් ටික කරන් නැති අපි ගානෙන් ගන්නම බලමු. හරි පළවෙනි එකේ තියෙන කොල්ලෝ මොකද්ද
sin theta සමානයි 0.51 දැන් බලනවා මේ sin වර්ගයේ හරියට බලන්න sin වර්ගවද බලන්නේ tan වර්ගවද කියලා. විභාගෙදි මතක තියාගන්න හම්බෙන ලඝුවේදී ප්‍රකෘති sin ප්‍රකෘති cosine අර sin මේ sin කියලා ගොඩාක් තියෙනවා. එතකොට අපි බලන්නේ වෙන වෙන ඒවා බලන්නේ නැහැ. අපි බලන්න ඕනේ හරියට ප්‍රකෘති sin කියන එක විතරයි. පැහැදිලි ප්‍රකෘති sin කියන එකේ බලන්න දැන් මේ ඇතුලේ ඉලක්කන 4 වල 0.51 ඊට සමානයි. මෙන්න බලන්න තියෙනවා 0.51 කොහෙද 51.75 තියෙන්නේ? 51.75 තියෙනවා අංශක 31 අංශක 31 කලා කීයද? කලා 10යි. තව 75 ඉඳන් කොල්ලෝ 77ට මදි දෙකක් නෑ තුනක් තියෙනවා. මෙන්න කලා 1 කලා 1 කීයද? තුනක් තියෙනවා. ඉතින් මේ ටික එකතු කරනවා. මොකද්ද මේ ටික කිව්වේ? මෙන්න මේ අංශක 31 කලා 10ට එකතු කරනවා එකක්. ඒකට එකතු කරත් එකයි නැතත් එකයි කමක් නැහැ. අංශක 31යි කලා 11යි කියලා. අංශක 31යි කලා 11යි කියලා. හරි. අංශක 31යි කලා 11. ඔන්න පළවෙනි ගැටලුව. ඊළඟට දෙවෙනි ගැටලුවට අපි මේ විදිහටම යනවා. කොහොමද? බලන්න 0.61 9යි බිඳුව 6යි 1යි 9යි බිඳුව නෑ 0.1 කීයක් තියෙන්නේ 6යි 1යි කීයක් තියෙන්නේ 6යි 1යි 8යි බිඳුව තියෙනවා කීයද අංශක 38 බලන්න කලා කීයද කලා 10යි තියෙනවා කීයද මෙතන තියෙනවා කීයද 0.61යි 80 වෙන්න මදි කීයද 10ක් තියෙනවා කීයද මධ්‍යනාන්තර තීරුවේ 4යි එහෙනම් දෙවෙනි ගැටලුව එනවා ওই විදිහට අංශක 38යි කලා 10ට එකතු කරනවා 4ක් උත්තරේ එනවා අංශක 38යි කලා 14යි කියලා. අංශක 38යි කලා 14යි. හරි. බලන්න එහෙනම් කොල්ලා දෙවෙනි ගැටලුවත් කොහොමද විසඳෙන්නේ කියලා. හරි කොල්ලෝ ඊළඟට තුන්වෙනි ගැටලුවේ තියෙනවා 0.81 2 බලන්න 8යි 1යි 2යි 2 නැහැ. ඊයේ තියෙන්නේ 8යි 1යි 0.7 තියෙන්නේ. ඉතින් 8යි 1යි 0.7 ඉඳන් 8යි 1යි 2යි 2ට මදි 15. 15 හරියට මධ්‍යනාන්තර තීරුවේ තියෙනවා කලා 9. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ එනවා අංශක 54යි කලා 10ට එකතු කරනවනේ කලා 9යි. එතකොට ඉතින් 54යි කලා 10ට එකතු වුණාම 9ක් උත්තරේ එනවා කලා 19යි කියලා. එහෙනම් උත්තරේ එනවා අංශක 54යි කලා 19යි කියලා. එහෙනම් උදාහරණට ඒ ගැටලුවත් පැහැදිලි ඇති. හරි. ඒක බලන්න අපි ඊළඟට හතරවෙනි ගැටලුව බලමු. හරි පුතේ ඊළඟ එකේ ඕනේ sin θ සමානයි 89යි 95. බලන්න 89යි 95. බලන්න බලපුවාම තියෙන්නේ 89යි 88. ඔය තියෙන්නේ අංශක 64 කලා බිඳුවේ තව මදි 88 ඉඳන් 95ට 7ක් මදි බට් 7ක් නෑ 6ක් තියෙන්නේ කොහෙද කලා 6යි මේකට කලා 6ක් එකතු කරනවා උත්තරේ එනවා අංශක 64යි කලා 6යි කියලා. මම හිතන්නේ ඒ ගැටලුවත් පැහැදිලි ඇති. එහෙනම් බලන්න හරි වැරදි තියෙනවද කියලා. පුතේ ලියන්න ඊළඟ මාතෘකාව ගෙන
ටැන්ජන වගුව ටැන්ජන වගුව ටැන්ජන වගුව වරහන් ඇතුලේ ලියන්න ටෑන් වගුව ටැන්ජන වගුව වරහන් ඇතුලේ ටෑන් වගුව භාවිතය ටැන්ජන වගුව වරහන් ඇතුලේ ටෑන් වගුව භාවිතය ටැන්ජන වගුව වරහන් ඇතුලේ ලියන්න ටෑන් වගුව භාවිතය හරි ඒක ඉතින් ගණන් හදන්න මම කියලා දෙන්නේ නැහැ තරුණු 2 3 4 5 6ක් දාලා ලියන්න ටැන්ජන වගුව භාවිතා කිරීම සයින් වගුව භාවිතා කරන ආකාරයටම වේ ටැන්ජන වගුව භාවිතය සයින් වගුව ආකාරය වේ හරි එහෙනම් සයින් වගුව පාවිච්චි කරපු විදිහටම තමයි ටැන්ජන වගුව පාවිච්චි කරන්නේ බලන්න පුතාලගේ පොතේ තියෙනවා ප්‍රකෘති ටැන්ජන කියලා අන්න ඒකෙන් තමයි මොකද්ද ටැන් ගැටලු විසඳන්නේ හරි මම අභ්‍යාස ටිකක් දෙන්නත් ගෙදරදී කරන්න ඒ ටික කරලා පොතට ඒක පැහැදිලි කරගමු රයිට් ඊළඟ ලියන්න මාතෘකාව කොස් වගුව වරාණිනේ ප්‍රකෘති කොසයි प्रकृति कोसाई भावितेन ගැටලු ස්ථිතිය प्रकृति कोसाई වගුව භාවිතයෙන් ගැටලු ස්ථිතිය प्रकृति कोसाई වගුව භාවිතයෙන් ගැටලු විසඳීම හරි ලියන්න සුදා මාතෘක පොඩි අභ්‍යාසයක් ලියන්න කොස්සගුව භාවිත කරන හැටි කියලා දෙන්න රයිට් දෙන්න පහත දැක්කෙන එක් එක් කොසයින් අගය පහත දැක්කෙන එක් එක් කොසයින් අගය පහත දැක්කෙන එක් එක් කොසයින් අගය කොසයින වගුව භාවිතයෙන් සොයන්න පහත දැක්කෙන එක් එක් අගය කොසයින වගුව භාවිතයෙන් සොයන්න හරි රයිට් උදාහරණයක් සර් දෙනවා කොස් අංශක 52යි අංශක 52යි කලා 55යි අංශක 52යි කලා 55යි දැන් පුතාලට කලින් වගේම යන්න සයින වගුවට ඔය සයින වගුවේ පුතේ මෙහෙම තියෙනවා බලන්න ඔන්න ඔහොම තමයි මේකේ අගයන් ටික දීලා තියෙන්නේ බලන්න. ඔය විදිහට කොලම්ස් තියෙනවා. බලන්න පුතේ මෙන්න මේකේ නෙමෙයි. මේ කොලම් එකේ නෙමෙයි. මෙන්න මේ මැද්ද හීනියට තියෙන කොලම් එකේ යන්න මගේ පුතේ 52 ගාවට. අංශක 52 ගාවට. මෙහෙන් නෙමෙයි යන්නේ මේ යටින් යන්නේ. හරි? මේ පැත්තෙන් යන්නේ. ගිහිල්ලා ඒ යන ගමන් ගිහිල්ලා මෙහෙම රූල තියාගන්න. රූල තියාගෙන මේ කලා 45නේ මෙන්න මේ යට තියෙනවා බලන්න කලා බිඳුව 10 20 30 40 කියලා. අන්නේ 40 ගාවින් උඩට එන්න. උඩට ආපුවාම උත්තරේ එනවා බලන්න. කීයද? අංශක 52. 52 කලා 40 තියෙනවා කීයද? 52 කලා 40 තියෙනවා. බිඳුවයි දශම 60 ඊට පස්සේ පුතේ මේ පැත්තේ මධ්‍යනාන්තර තීරුවෙන් 5න් ඉන්න බලන්න උඩට 5න් උඩට එන්න බලන්න කීයක් තියෙන්නේ කියලා කීයද තියෙන්නේ මධ්‍යනාන්තර තීරුවේ 5න් උඩට ආපුවම කීයක් තියෙන්නේ 12යි කීයක් තියෙන්නේ 12යි දැන් සයින් වලදී නම් මොකද කරන්නේ එකතු කරනවා but cos වලදී මොකද කරන්නේ
හරි. සයින් වලදී අපි මොකද කරන්නේ? එකතු කරනවා. but cos වලදී මොකද කරන්නේ? අඩු කරනවා. හරි. 0.60යි 65න් අඩු කරනවා 12. 5න් දෙකක් 3යි 6න් එකක් 5යි 0.6යි උත්තරේ එනවා 0.60යි 53 කියලා. දැන් ඕක බැරි වෙලාවත් සයින් වගුවෙන් බලලා මේක සයින් හැටියට අරගෙන හරිද කියලා බලන්න මොකද කිව්වොත් මොකද කරන්නේ? cos අංශක 52යි කලා 45 සමාන වෙනවා. sin 90න් අඩු කරපුවාම මේක. sin 90න් අඩු කරපුවාම කොහොමද ගන්නෙ? sin 90 වෙනකොට ලියා ගන්නවා අංශක 89යි කලා 60යි කියලා. කලා එකක් නෙමෙයි. අංශකයක් මේ පැත්තට ගත්ත 60ක් කරලා. ඒකෙන් අඩු කරනවා 52යි 45. 60න් 45 කියපුවා 15යි. 89න් 52ක් කියපුවාම 37යි. ඉතින් cos අංශක 52යි කලා 45 කියන එක වෙනුවට sin අංශක 37යි කලා 15 බැලුවත් පැඩියා ඉන්නේ මේ උත්තරේම තමයි. ඕනනම් කරලා බලන්න. හරි. මේ ගැටලුවත් ලියාගෙන ඊළඟ සර් බෝඩ් එකේ දාලා ගැටලු 4 හරියට කරන්න. හරි ගොල්ලෝ බෝඩ් එකේ නම් ගණන් 4ක් තියෙනවා. ගණන් 4 ලියාගෙන හරියට කරන්න බලන්න. ගණන් 4ක් තියෙනවා. හරියට ලස්සනට පිළිවෙලට කරන්න. පියවරෙන් පියවර සර් කරපු එක බලලා ලස්සනට කරන්න බලන්න. හරි ගොල්ලෝ එහෙනම් අපි පළවෙනි ගැටලුව දෙක විසඳලා තියෙනවා. කොහොමද? පළවෙනි එකේ අහලා තියෙන්නේ cos අංශක 38යි කලා 10යි කලා 10යි 9 බලනවා. එයි cos අංශක 38යි කලා 19 අහලා තියෙන්නේ. cos අංශක 38යි කලා 10යි යගේ එනවා 0.78යි 62 කියන. 0.78යි 62 කියන. ඊට පස්සේ මධ්‍යනාන්තර තීරේ කලා 9ක් බලනවා. කලා 9ක් බලපුවා වෙනවා 16යි කියන. දැන් එකතු කරන්නේ නැහැ පුතේ මොකද කරන්නේ? අඩු කරනවා. 0.78යි 62කින් 16ක් අඩු කරනවා. උත්තරේ එනවා 0.78යි 46 කියන. ඊළඟේ අංශක 59 කලා 20 බලනවා. බලපුවා වෙනවා 0.5යි 1යි 0.0 කියන. 19 කියපුවාම කලා 29 කියපුවාම කලා 9ක් බලන්න. කලා 9 යගේ එනවා 23යි කියන. ඉතින් 0.51යි 0.23ක් අඩු කරනවා. අඩු කරපුවාම එන උත්තරේ 0.50යි 77 කියලා. එහෙනම් පුතාලට පැහැදිලි ඇති. එහෙනම් පුතේ මේ දෙකේ හරි වැරදි හදාගන්න. හරි පුතේ ඊළඟ ගැටලු දෙක අහලා තියෙනවා මොකද්ද? cos අංශක 12යි කලා 30යි. ඉතින් 12 කලා 30 බලපුවාම යටින් බලන්න පුතේ. මැත්තෙන් 12 ගත්තා. යටින් 30 ගාවින් ආවා. උත්තරේ එනවා 0.9යි 7යි 6යි 3 කියන. පැහැදිලි? හරි. ඊළඟේ cos අංශක 40 කලා 50 මධ්‍යනාන්තර තීරේ 3 බලන්න. cos අංශක 40 කලා 50 එනවා ඇවිල්ලා 0.7යි 5යි 6යි 6 කියන. මධ්‍යනාන්තර තීරුවේ කලා 3 බලපුවාම කලා 3 යගේ එනවා 6යි කියන. 40 කලා 3 බලපුවාම එනවා 6යි කියන. ඉතින් 75යි 66යි 6ක් අඩු කරපුවාම උත්තරේ එනවා 75යි 60 කියන. හරි. එහෙනම් පුතේ ඊටගේ හරියට බලන්න. හිතන ඔක්කොම හරියට කියලා. මොකද ඔය කියන පියවර වල ටික කරොත් මේ වැඩේ හරි ලේසි කතන්දරයක්. හරි පුතේ ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ එක්කේ cos අගයට ගැලපෙන θ කෝණය යන්නේ. දැන් උදාහරණයක් හැටියට දීලා තිනවා cos θ සමානයි 0.42යි 68. මෙන්න මේකට අදාළ θ කගේ හොයන්න කියනවා. ඉතින් කලින් වගේම sin වගුවට ගිහිල්ලා බලනවා 0.42යි 68 හරි ඊට කලින් අගයක් හරි පිළින්නේ කොතනද කියලා.
ඔයාලට මේ වගුවේ හොයපුවාම එනවා 42යි 68 නෑ තියෙන්නේ 42යි 53. දැන් මේක කොහෙද තියෙන්නේ කියලා බලන්න. කොහොමද බලන්නේ? මෙන්න මෙයත් එක්ක මේ වගුවේ මේ පැත්තට පොස් පැත්තට එන්නේ කීයද කියලා බලන්න. බලපුවාම එනවා අංශක 64යි. යටට ගියපුවාම කලා ගන්න තියෙන කලා 50යි. තව මදි 0.42යි 68 වෙන්න 0.42යි 53ක් අඩු කරපුවාම 13. අන්නේ කලා 13. ඔයාට හිතන්න කලා 13 තිබ්බේ නැහැයි කියලා කලා 12 තිබ්බයි කියන්නේ අඩු එක ගන්නවා. ඉතින් මේ ගාන්ට ඇවිල්ලා තියෙනවා 13යි කියලා 13න් බලනවා කලා මධ්‍යන්තර තිබ්බේ 5ක් එනවා. දැන් අංශක 64යි කලා 50ට එකතු කරනවා 5. උත්තරේ එනවා අංශක 64යි කලා 55යි කියලා. ওই විදිහට තමයි මේ ගැටලුව ඉස්සන්නේ. ඊළඟ පුතා මේ ගැටලුව ලියාගෙන සර් දාන ගැටලු දෙක කරා. හරි කොල්ලා ඔය ගැටලු ලියාගෙන මේ දැම්ම ගැටලු දෙක විසඳන්න. වැරදුනාට කමක් නැහැ. වැරදින්නේ උදේ ඉඳලා කරන්න. එහෙනම් පළවෙනි ගාන හදන්න නැති අපිට හොයන්න තියෙන්නේ cos θ සමානයි 50.52යි 23. අපි බලපුවාම අපිට 52යි 23 හොයාගන්න නැහැ. අපිට හම්බෙන්නේ 52.0 ඔය තියෙන්නේ 58යි කලා 40 තියෙන්නේ 58යි කලා 40 තියෙන්නේ. තව අපිට මදි 23ක්. හැබැයි 23ක් නැහැ තියෙන්නේ 22යි. නේ 22යි. කොහෙද තියෙන්නේ 22 කලා 9. එහෙනම් 58යි අංශක 58යි කලා 40 කලා 9ක් අඩු කරනවා. අඩු කරපුවාම උත්තරේ එනවා අංශක 58යි කලා 31යි කියලා. ඒ විදිහට පුතේ පළවෙනි ගැටලුව විසඳෙන්න. යම් විදිහකින් ඔයාගේ පළවෙනි ගැටලුව වැරදි නම් ආයෙ මුලින් ඉඳන් කොස් රේපු එක බලලා ආයෙ පළවෙනි ගාන කරන්න. කළා දෙවෙනි ගානත් ඒ විදිහට කරන්න. හරි. දෙවෙනි ගාන අපි ඊළඟට බලමු. හරි පුතේ ඊළඟ ගැටලුව බෝඩ් එකේ ඉස්සර හදලා තියෙනවා බලන්න. අපිට ඕනේ 0.29යි 56 හොයාගන්න. හැබැයි 0.29යි 56 නෑ. තියෙන්නේ 0.29යි 52. කොහෙද තියෙන්නේ? 72 අංශක 72 කලා 50යි. තව මදි කීයක්ද 56 වෙන්න 52 ඉඳන් 4ක්. 4ක් නෑ පුතේ. 4ට අඩු එක ගන්නයි කියන්නේ 3 තියෙනවා. මධ්‍යන්තර තිබෙන්නේ කලා 1. එහෙනම් අංශක 72යි කලා 50ට එකතු කරන කලා එකක් එකතු කරපුවාම උත්තරේ එනවා අංශක 72යි කලා 51 කිය. එහෙනම් පුතේ දෙවෙනි ගැටලුව ඔය විදිහට නිම වෙනවා. එහෙනම් බලන්න ඒකේ හරි වැරදි කොහොමද කියලා. හරි පුතේ එහෙනම් ඔයා හරි වැරදි ටික හදාගන්න නැති. එහෙනම් ලියන්න මේ විදිහට අභ්‍යාස තනියම ගෙදරදි කරන්න ලියන්න. ත්‍රිකෝණමිතික වගු භාවිතා කර පහත සඳහන් එක් එක් කෝණයේ අගය සොයන්න. ත්‍රිකෝණමිතික වගු භාවිතා කර පහත සඳහන් එක් එක් කෝණයේ විශාලත්වය සොයන්න. හරි. එහෙනම් ගණන් 20ක් බෝඩ් එකේ දාලා තිනවා. ගණන් 20 ලියාගෙන ගෙදරදි කරන්න. කරලා ඉවරලා ඔබ හදපු ගණන් ටික මට යොමු කරන්න. එතකොට මම බලලා හරි වැරදි ටික බහුතරයක හරි වැරදි ටික ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු. එහෙනම් ඔය ගණන් ඉස්සෙල්ලා ලියන්න. හරි ගොල්ලෝ ඊළඟ ගණන් ටික ලියාගන්න. පහත සඳහන් එක් එක් කෝණයට අදාළ පහත සඳහන් එක් එක්
මෙන්න පහත් සදාන් එක් දී ඇති විශාලත්වයට අදාළ තීටා කෝණයේ විශාලත්වය සොයන්න. තීටා කෝණයේ විශාලත්වය සොයන්න. sin දීලා තියෙනවා, cos දීලා තියෙනවා, tan දීලා තියෙනවා. ගණන් 10ක් දීලා තියෙනවා. එහෙනම් පුතාලා ඒ ටිකත් ලියා ගන්න. ඉදිරියේදී කරලා අපි බලමු. ඔය 9 වෙනි ගානේ තියෙන්නේ cos theta සමානයි 0.55යි 62. 0.55යි 62. 9 වෙනි ගාන. right. ඉතුරු ගණන් ටික ලියා ගන්න බලන්න වීඩියෝ එක නවත්තලා. හරි පුතේ, එහෙනම් පුතාලා ගැටලු ටික විසඳ ගන්න, ලියා ගන්න ඇති. ගෙදර තියෙනවා විසඳ. හරි. ඒ අතරේ උතව පරිවිඩයක් කියන්න තියෙනවා. මොකද්ද මම? ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා. තාම ඉස්කෝලේ පටන් ගන්න නිශ්චිත දිනයක් අපිට කාටවත් කියන්න බෑ හරියටම කවද පටන් ගන්නද කියලා. දැනට විවිධ වෙලා තියෙන්නේ උසස් පෙළ පන්ති ජූනි පළවෙනිද පටන් ගන්නවා කියලා. එතකොට තව මේ මාසෙක තව සති දෙකක් විතර තියෙනවා. එතකොට 11 වසරේ ඉන්න ඔයාලගේ පටන් ගන්නති කොහොමත් ජූලි මාසෙක කිට්ටුවේ. එතකොට මේ වීඩියෝ මාලාවෙන් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තවදුරටත් ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මෙතන වීඩියෝ එක දිගට යන හන්දා යම් ගැටලුවක් මතුනොත් ප්‍රශ්නයක් අහලා ඉගෙන ගන්න විදියක් නැහැ. එතකොට එහෙම ගැටලු තියෙනකොටත් ඒකටත් මම PDFක් යොදලා තියෙනවා. මොකද්ද? ඔන්ලයින් ක්‍රමයට දැන් ඔයාලට මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉරිදා පාස්වර්ඩ් එකට තියෙන පන්තියක් ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා කණ්ඩායම් පන්තියක් ඒකට සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙන්නේ කොහොමද? හරි www.savidya.net කියන වෙබ් අඩවියට ගිහිල්ලා සාමාන්‍ය පරිදි ලියාපදිංචි වෙන්න තියෙන්නේ. පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. යම් ගැටලුවක් තිබ්බොත් මෙන්න මේ නම්බර දෙකෙන් එකකට කතා කරන්න. එතකොට තියෙන ගැටලු ටික අපි විසඳලා දෙනවා. හරි. මොකද්ද වෙබ් අඩවියේ ලිපිනේ www.savidya.net. හරි www.savidya.net. හරි ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. හරි ඊට පස්සේ පුතාලට පුළුවන් මගෙත් එක්ක ඉරිදා 3ට ඔන්ලයින් ක්‍රමයට හරි සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා පන්තියට සහභාගී වෙන්න. මේක තමයි වෙබ් ඇඩ්‍රස් එක. savidya www.savidya එහෙම නෙමෙයි savidya.net. මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න. හරි. අනුරාධපුර පොළොන්නරුව කොළඹ විවිධ බලාත්තල දරුවෝ මේ වීඩියෝ බලලා මට කියලා අහුවා සර් මෙහෙම ඉගෙන ගන්න බැරිද? ඒකට ක්‍රමයක් ඔන්න දැන් සකස් වෙලා තියෙනවා. ක්‍රමයක් ඇත්තටම මේක අවුරුදු ගානක් තිස්සේ සකස් කරගෙන හිටියේ. ඒ උඩට මේ වෙලාවේ අපි ඒක ප්‍රායෝගික ක්‍රියාවට නංවන්න තීරණය කරා. එතකොට මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඕනනම් ඉලික තියෙන එකට තියෙන පන්තියට සහභාගී වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට සුදුසු කැමති වෙලාවක් සාකච්ඡා කරගෙන ඉවත් සහභාගී වෙන්න පුළුවන් තනි පන්තියක් හැටියට. හරි. මම කියන කාරණේ මේ විදිහට පැහැදිලියි. එහෙනම් පුතාලන්ට එහෙම සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ මාලාවත් එක්ක දිගට මේකතු වෙලා එහෙම ඉගෙන ගන්න පුළුවන්. මේක හොඳ ක්‍රමයක්. YouTube එකේ මේ වීඩියෝ නරඹනවා වගේ. එතකොට මේ වෙද්දි ත්‍රිකෝණමිතිය අපි බහුතරයක් පොත මට්ටමකට ඇවිල්ලා ඉන්නේ. ගෙදරදී ඔය ගණන් ටික හදලා පෙළ පොතේ ත්‍රිකෝණමිතික වගේ භාවිතය කියලා අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසන ගණන් 10ක් හරි 15ක් හරි තියෙන ඒ ටිකයි මෙතන ගණන් තියයි කරලා පොතට පොලිෂ් වෙලා ඉන්නේ. පොලිෂ් වෙලා ආපුවට පස්සේ අන්න ඊළඟට අපිට විභාග මට්ටමේ ගැටලු වලට ලබන සතිය ඉඳන් පිවිසෙන්න පුළුවන්. ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් පිවිසෙන්න පුළුවන්. එතකොට ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. පුළුවන් තරම් ගණන් හදන්න, වැඩ කරන්න, ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න, පෙළ පොතේ අභ්‍යාස කරන්න, ඒ විදිහට කරන්න. ඉස්කෝලේ පටන් ගන්න දෙයියනේ අපිට මොකක් වෙයිද කියලා හිත ඉන්න එපා. හිත හිතියොත් පරදි. දැන් හිත ඉන්න එපා. ගෙදරට වෙලා පුළුවන් තරම්
උපරිමේ කට්ට කාගෙන මහන්සියෙන් වැඩ කරන්න. එතකොට මේක කිසිම ගේමක් නැහැ. හරි මම කියන කාරණා ටික පුතාලට පැහැදිලි ඇති. එහෙනම් ගෙදර ගෙවි වැඩ ටික කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ කොටසෙන් හමුවෙමු. එතකම් හැමෝටම සුබ දවසක්.